Reborn. Translation to English. මේක ගොඩක් වැදගත් ඔයගොල්ලෝ grammar හදන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ constructing sentences. ඒ කියන්නේ වාක්‍ය ගොඩනැගීම. කොහොමද වචන ගලපලා වාක්‍ය හදන්නේ? හරි. ඊට පස්සේ වාක්‍ය ගොඩනැගුවට පස්සේ කොහොමද writing වලට ඒක බලපාන්නේ? writing යටතේ essays රචනා ලියන්න එනවා. stories. ඊට පස්සේ කියන්නේ කතාවක මුල් ටික දීලා අපිට ඊටු ටික ලියාගෙන යන්න දෙනවා. dialogues, dialogue writing. සංවාදය දෙබසක් ලියන්න එනවා. ඊට පස්සේ vocabulary. වගේ වචන ගබඩාව වචන මාලාව දියුණු කරගන්න වැදගත් වෙනවා. විශේෂ රයිටින් ප්‍රශ්න ටික ගොඩක් වැදගත් මොකද වැඩිපුරම ලකුණු හම්බෙන්නේ රයිටින් වලට ඉස්සරහට යන්න යන්න. ඊට පස්සේ ස්පෝකන් ඉංග්‍රීසි එදිනෙදා ඉංග්‍රීසි කතාව දියුණු කරගන්න මේ ට්‍රාන්ස්ලේෂන් කියන එක වැදගත් වෙනවා. හරි. ඔයාලා රයිටින් බුක් එකේ ලියා ගන්න එක ග්‍රාමර් පොතේ ලියා ගන්න. මෙතන මාතෘකාව දාගෙන ලියා ගන්න. හරි. පළවෙනි වාක්‍යය මම කියනවා. සිංහල වාක්‍යය ලියා ගන්න ඊට පස්සේ ඉංග්‍රීසි වාක්‍යය එයට ලියා ගන්න. පළවෙනි එක ඔහු උත්සවයට සහභාගී වේවි. ඔහු උත්සවයට සහභාගී වේවි. හරි. ඒක කොහොමද අපි ලියන්නේ? ඔහු නම් කතර තමයි he. සහභාගී වේවි තමයි ක්‍රියාපදේ. දැන් අපි කතර සබ්ජෙක්ට් එක ලියුවා සහභාගී වේවි තමයි ක්‍රියාපදේ. සහභාගී වෙනවට කියන්නේ මොකද්ද? attend. එතන සහභාගී වේවි. tense එක future. එතන will attend. He will attend. ඔහු උත්සවයට සහභාගී වේවි. උත්සවයට කියන function. He will attend the function. එකක් වෙන්න පුළුවන් පාටි එකක් වෙන්න පුළුවන්. හරි. ඔහු උත්සවයට සහභාගී වෙවි. He will attend the function. එතන මේකේ he තමයි subject එක will attend තමයි ක්‍රියාව. සහභාගී වෙන්නේ මොකටද? attend what? object එක the function. හරි. he will attend the function. ඊළඟට ලියා ගන්න. මට තාම මගේ උසස් වීම ලැබිලා නැහැ. මට තාම මගේ උසස් වීම ලැබිලා නැහැ. මට තාම මගේ උසස් වීම ලැබිලා නැහැ. හරි. ඒ වාක්‍ය සබ්ජෙක්ට් එක මොකද්ද? මට ඉංග්‍රීසි වල මට කියලා කිව්වත් මම කියලා කිව්වත් වාක්‍ය කතරු එයානේ. කතරු එයා නම් වාක්‍ය පටන් ගන්නකොට අයි කියලා තමයි පටන් ගන්නකොට මම සහ මට දෙකම වෙන අවස්ථාවක නම් මට කියන්නේ මී කියලා දානවනේ. හරි. මට තාම උසස් වීම ලැබිලා නැහැ. මට තාම උසස් වීම ලැබිලා නැහැ. ටෙන්ස් එක මොකද්ද? ටෙන්ස් එක present perfect. තාම ලැබිලා නැහැ. තාම කියන එක තියෙනවා. අපි කියලා දීලා තියෙනවා තාම වගේ ඉන්නේ present perfect වල පාවිච්චි කරනවා. තාම ලැබිලා නැහැ. present perfect දැම්මහම ලැබෙනවට කියන්නේ get එකේ past participle got. එතකොට present perfect වල has have එක past participle දානවා. I එක have දානවා. I have got කියන්නේ මට ලැබිලා තියෙනවා. I have not got ලැබිලා නැහැ. I have not got මගේ උසස් වීම. මගේ උසස් වීම my promotion. කියන්නේ yet දානවා පිට. yet. හරියයි. I have not got my promotion yet. ඊළඟ වාක්‍ය ලියා ගන්න. මම හිතන්නේ නැහැ ඔබට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මම හිතන්නේ නැහැ ඔබට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. හරි. ඒක ලේසියි මුල් ටික. මම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ කියන්නේ මොකද්ද? I do not think. I do not think. I don't think. එතකොට මේක ඩයලොග් එක වගේ ආවනම් එතන don't කියලා
contraction form එක දාලා තමයි ලියන්න ඕන. අපි ලිඛිත ඉංග්‍රීසියෙන් do not කියලා ලියනවා. I do not think. I do not think කියන්නේ I think කියන්නේ මම හිතනවා. I do not think කියන්නේ මම හිතන්නේ නැහැ. කියලා කියන එක දාන්න that කියලා එනවා. I do not think that කියන්නේ කියලා. හරි මම හිතන්නේ නැහැ. මොකක් කියලාද? ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඔයාට you පුළුවන් විසඳන්න පුළුවන්. can solve. විසඳන්න කියන solve කියලා. ඒතර can solve කියන්නේ විසඳන්න පුළුවන්. You can solve. ඔයාට විසඳන්න පුළුවන්. That you can solve. ඔයාට විසඳන්න පුළුවන් කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේට කියනවා this problem. I do not think that you can solve this problem. හරි. तर මේ I do not think that කියලා ඉවර වෙලා ඊටු ටික බලන්න. you තමයි subject එක can solve. verb එක මොකද්ද? විසඳන්න පුළුවන් object එක. तर I do මම හිතන්නේ නැහැ that කියලා you can solve this problem. ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මම හිතන්නේ නැහැ ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා අදපළ ගත්තාම තේරුම එකයි. මම ලියන්න. හරි fourth එක ලියා ගන්න number 4. කාවින්ද කරපු යෝජනාව ගොඩක් වැදගත්. කාවින්ද කරපු යෝජනාව ගොඩක් වැදගත්. මලියන් කලේ ඔයගොල්ලෝ try කරන්න. කාවින්ද කරපු යෝජනාව ගොඩක් වැදගත්. number 4. හරි යෝජනාවට මොකක්ද කියලා කියන්නේ යෝජනාවට කියන suggestion කියලා. මේක එක යෝජනාවක් නිශ්චිතයි. ඒ නිසා the suggestion. suggest කියන්නේ යෝජනා කරනවා. ඒක verb එක noun එක තමයි suggestion. the suggestion. කාවින්ද කරපු යෝජනාව. ඕනනම් කියන්න පුළුවන් the suggestion which was made by කාවින්ද. අර relative pronoun එක which දාලා නැත්නම් that දාලා the suggestion that was made by කාවින්ද. the suggestion which was made by කාවින්ද. made by කාවින්ද. proper noun is like capital. Suggestion එක made කළා කියන්නේ යෝජනාවක් කළා කියන එක තමයි. The suggestion made by කාවින්ද තමයි මේ වාක්‍යයේ subject එක. හරි සම්පූර්ණ subject එක. සම්පූර්ණ වාක්‍යයේ subject එක. The suggestion made by කාවින්ද. ඒ කියන්නේ කාවින්ද විසින් කරපු යෝජනාව. ඒක ගොඩක් වැදගත්. වැදගත් වෙනවා. ඒතර වෙනවා කියන්නේ is එකක් අනිවාර්යෙන් ඕන verb එකක් වාක්‍යයකට. is ඉතා වැදගත්. very important. වැදගත් important. ඒතර මේ සම්පූර්ණ වාක්‍යය ගත්ත subject එකක් තියෙනවා verb එකක් තියෙනවා මේක මොකද්ද? adjective එකක්. නාම විශේෂණයක්. ඒකෙන් මේ යෝජනාව විස්තර කරනවා. නාම පදයක් විස්තර කරන නිසා නාම විශේෂණ කියන්නේ. The suggestion made by Kavinda is very important. Number 5. මම දැනුවත් බවක් නැහැ. මම දැනුවත් බවක් නැහැ. ඔබ ආයතනයේ ලියාපදිංචි පටිපාටිය ගැන. මම දැනුවත් බවක් නැහැ. ඔබ ආයතනයේ ලියාපදිංචි පටිපාටිය ගැන. හරි. මම දැනුවත් බවක් කොහොමද කියන්නේ? මම දැනුවත් නම් I am aware of. I am aware of. මට දැනුවත් බවක් නැහැ. මම දැනුවත් බවක් නැහැ. I am not. Number 5. මම දැනුවත් බවක් නැහැ. I am not aware of. Aware of කියන්නේ කිසියම් දෙයක් දන්නවා. දැනුවත්. Not aware of කියන්නේ දැනුවත් නැහැ. හරි. I am not aware of. මම දැනුවත් නැහැ. මොකක් ගැනද කියන්නේ? ඔබ ආයතනයේ ලියාපදිංචි පටිපාටිය ගැන. ලියාපදිංචි පටිපාටිය කියන the registration procedure. procedure කියන්නේ පටිපාටි registration කියන්නේ ලියාපදිංචි. I am not aware of the registration procedure. ඔබගේ ආයතනයේ at your
ඔබගේ your ආයතන මෙතන කියනවා institution. I am not aware of the registration procedure at your institution. හරිද? මෙතන I am not aware කියන්නේ මම දැනුවත් නැහැ. එතන of එකෙන් ගැන කියන තේරුම ගන්නත් පුළුවන්. ගැන the registration procedure ලියාපදිංචි පටිපාටිය ගැන at your institution ඔබගේ ආයතනයේ. your institution කියන ඔබගේ ආයතනයේ at your institution කියන ඔබගේ ආයතනයේ. හරි ඊළඟ අපේ නම්බර් 6. අලුත් අවුරුදු සැමරුම විදේශිකයාට නව අත්දැකීමක් වුණා. අලුත් අවුරුදු සැමරුම විදේශිකයාට නව අත්දැකීමක් වුණා. ඉක්මනට ඒක try කරන්න. හරි අලුත් අවුරුදු සැමරට මොකක් කියලාද කියන්නේ? The New Year celebration. Celebrate කියන්නේ සමරනවා, celebration කියන්නේ සැමරුම සැමරීම. The New Year celebration උනා කියන්නේ was නව අත්දැකීම, a new experience. කාටද? විදේශිකයාට. To the foreigner. හරි. එතකොට මේ වාක්‍යය the new year celebration තමයි වාක්‍යයේ subject එක. අලුත් අවුරුදු සැමරුම. verb එක තමයි was උනා. මොකක්ද උනේ? a new experience. a new experience තමයි වාක්‍ය object එක. to the foreigner තමයි වාක්‍ය ඉතිරි කොටස rest. හරි. the new year celebration අලුත් අවුරුදු සැමරුම was උනා. මොකක්ද උනේ? a new experience. අලුත් අත්දැකීමක් කාටද? to the foreigner විදේශිකයාට. Yeah. හරි ඊළඟ අපේ නම්බර් 7. සභාපතිතුමා අලුත් අධ්‍යක්ෂව හඳුන්වා දෙන්නයි යන්නේ. සභාපතිතුමා අලුත් අධ්‍යක්ෂව හඳුන්වා දෙන්නයි යන්නේ. කිසියම් දෙයක් කරන්න යනවා. කරන්න යනවා මොකද්ද පාවිච්චි කරන්නේ අපි? going to. ඒතර හඳුන්වා දෙන්නයි යන්නේ. හඳුන්වා දෙන්නට මොකක් කියලාද කියන්නේ? introduce. ඒතර හඳුන්වා දෙන්න යනවා. going to introduce. going to introduce. ඒක පාවිච්චි කරලා යන්න බෑ. සභාපතිතුමාට කියන්නේ the chairman. the chairman සභාපතිතුමා කරන්න යන කිසියම් දෙයක්. මෙයා එක වචන නිසා is දානවා. is going to කියන්නේ අනාගතයේ කිසියම් දෙයක් කරන්න යනවා. is පාවිච්චි කරලා going to දානම අනාගතයේ කරන්න යනවා. හරි. the chairman is going to. chairman සභාපති කිසියම් දෙයක් කරන්න යනවා. මොකද්ද කරන්න යන්නේ? හඳුන්වා දෙන්න යනවා. introduce කියන්නේ හඳුන්වා දෙන්න. එතකොට going to introduce හඳුන්වා දෙන්න යනවා. කාවද? introduce කාවද හඳුන්වා දෙන්නේ? the new director. අලුත් අධ්‍යක්ෂ හඳුන්වා දෙන්නයි යන්නේ. දෙක. the chairman තමයි subject එක, is going to introduce තමයි verb එක, the new director තමයි වාක්‍ය object එක. introduce කියන්නේ හඳුන්වා දෙන්න. ඊළඟ වාක්‍ය ලියා ගන්න. ඔයාට ඒක නැවත පැහැදිලි කරන්න පුළුවන්ද? number 8. ඒක ලේසි.
පුළුවන් කියලා කොහොමද කියන්නේ? You can. You can. ඔයාට පුළුවන්ද කියලා කියද්දි can එක ඉස්සරහට ගන්න වෙනවා. Number 8. Can you? You can කියන්නේ ඔයාට පුළුවන්. ඒක ඔරිජිනල් වාක්‍යය. ඒක ප්‍රශ්නයක් බවට පත් කරලා can එක ඉස්සරහට ගන්නවා. මේ ඔයාට පුළුවන් විස්තර කරන්න, පැහැදිලි කරන්න. Describe. ඒක it නැවත වරක් again. Listen. Yeah. Can you describe it again? හරි. number 9. මම තීරණය කළා සාදයට සහභාගී නොවන්නට. මම තීරණය කළා සාදයට සහභාගී නොවන්නට. හරි. මම තීරණය කළා. තීරණය කරනවා කියන්නේ decide. තීරණය කළා decided past tense ed දානවා. එතන මම තීරණය කළා. I decided. මම තීරණය කළා. සහභාගී වීමට නම් to attend. සහභාගී නොවීමට නම් not to attend. මම තීරණය කළා සහභාගී වීමට to attend, සහභාගී නොවීමට not to attend. මම තීරණය කළා සහභාගී නොවීමට. හරි. එතන මොකද්ද? party. Not to attend the party. හරි. මම තීරණය කළා සාදයට සහභාගී නොවීමට. I decided not to attend the party. යන. ඊළඟ වාක්‍යය number 10. අන්තිම වාක්‍යය. මගේ පියාගේ අභිලාෂය වුණේ මාව වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට යවන්න. මගේ පියාගේ අභිලාෂය වුණේ මාව වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට යවන්න. හරි. අභිලාෂය මොකක්ද කියන්නේ? intention. එතන මගේ පියාගේ අභිලාෂය, my father's intention. number 10. my father's පියාගේ අයිති අභිලාෂය intention. my father's intention උනේ was උනා to send me මාව යැවීමට. මොකක් සඳහාද? my father's intention මගේ පියාගේ අභිලාෂය was කියන්නේ වුණා send කියන්නේ යවන්න, to send කියන්නේ යැවීමට. මාව මගේ පියාගේ අභිලාෂය උනේ මාව යැවීමට කොහෙද? පිටරට. abroad. පිටරට abroad කියලා කියනවා. මොකටද? උසස් අධ්‍යාපනය නේද? වැඩිදුර අධ්‍යාපනය සඳහා. වැඩිදුර අධ්‍යාපනය සඳහා කියන්නේ for දානවා. වැඩිදුර අධ්‍යාපනය, වැඩිදුර කියන්නේ further දානවා. අධ්‍යාපනය education. හරි. my father's intention මගේ පියාගේ අභිලාෂය was කියන්නේ උනේ to send me මාව යැවීමට abroad. to send me abroad මාව පිටරට යැවීමට. for කියන්නේ සඳහා, further education වැඩිදුර අධ්‍යාපනය සඳහා. හරි. මගේ පියාගේ අභිලාෂය උනේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මාව පිටරට යැවීමට. හරි. දැන් මේක අලුත් වචන හම්බුනේ කඩපාඩම් කරගන්න. ඊට අමතරව මේ අලුත් වචන දාලා ඔයගොල්ලෝ වෙනත් වාක්‍ය හදන්න, අනිවාර්යයෙන්ම හදන්න උත්සාහ කරන්න. නැවත නැවත බලා ගන්න. හරි. දෙකට මේ වගේ වාක්‍ය 10 ගන්න දෙනවා. විශේෂයෙන් ඇසෙස් වලින් මේ වැදගත් වෙනවා. හරි. ඉතින් දින ගම පුරුදු වෙන්න. හරි. අයබෝන්.